ගුඩ් මෝනින් දරුවනේ. දුවල පුතාලා හැමෝටම වාසනාවන්ත ලස්සන ප්‍රීතිමත් සුතුම සුබ උදෑසනක්. අද 2021 12 වෙනි මාසේ 27 වෙනිදා සතුටු දවස. සතුටුදා පූර්ව භාග 6ට තමයි පන්ති පටන් ගන්න තිබුණේ. දැන් වෙලාව පූර්ව භාග 6:10යි. නිසා මම කට්ටිය තව එකතු වෙයිද කියලා බලන්න පොඩ්ඩක් හිටියේ. මොකෝ ගොඩක් ලොකු ළමයිනේ. වෙලාහනේ නැගිටින නිසා මම චුට්ටක් බැලුවා කොහොමද තත්ත්වය කියලා. හරි? හරි. බලමු වැඩ කරන්න නේද? ඔයගොල්ලොත් එක්ක අද සාකච්ඡා කරන්නේ පිටු අංක 10 පේපර් පොතේ පිටු අංක 10. පේපර්ස් පොතේ පිටු අංක 10 පළමු ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. පළමු ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. ප්‍රශ්න 1 5:7 අනුපාතය 5:7 අනුපාතය කියවන ආකාරය ලියන්න. ඒක තමයි මම කිව්වේ. කියවන ආකාරය තමයි කිව්වේ. right? පළවෙනි ගානේ ඒ කොටසේ රෝම ඉලක්කම් 1. විභාගයට අංක දාන්නේ කොහොමද? 5:7 අනුපාතය 5:7 අනුපාතය ලකුණු ඉස්සරහින් දීලා තිනවා 1යි 2 පහත දී ඇති වගන්ති වලින් අනුපාතය දැක්වෙන වගන්තිය ඉදිරියේ හරි ලකුණද අනුපාතික දැක්වෙන වගන්තිය ඉදිරියේ කතර ලකුණද යොදන්න. අනුපාත කියන්නේ ඒකක සමාන රාශි දෙකක් අතර සම්බන්ධය. ඒකක සමාන රාශි දෙකක් අතර සම්බන්ධය තමයි අනුපාත කියන්නේ. ඒකක අසමාන රාශි දෙකක් අතර සම්බන්ධයට කියනවා අනුපාතික කියලා. ඒකක සමාන නම් අනුපාත, ඒකක අසමාන නම් අනුපාතික. සමහර වෙලාවට ඒකක අසමාන වුණාට පරිවර්තනය කරලා ඒකක සමාන කරන්න පුළුවන්. උදාහරණයක් මීටර් කිලෝමීටර්. හරි? ඔයගොල්ලෝයි නිවසේ ඉඳලා පාසලට දුර මීටර් 200යි. මීටර් 200. තව ටීචර් කෙනෙක් නිවසේ ඉඳලා පාසලට දුර මීටර් 200යි. හරිද? නිවසේ ඉඳලා ආච්චියම්මලගේ ගෙදරට දුර කිලෝමීටර් 5යි. එතකොට අපිට පුළුවන් කිලෝමීටර් 5 මීටර් වලට පරිවර්තනය කරන්න. කිලෝමීටර් 5ක් කියන්නේ මීටර් 5000යි. එතකොට මීටර් 200යි මීටර් 5000යි. අනුපාතයක් හදන්න පුළුවන්. බැලුව ගමන් ඒකක අසමානයි. නමුත් පරිවර්තනය කළා ඒකක සමාන කරන්න පුළුවන්. හරිනේ? right. බලන්න මලිත්ගේ වයස අවුරුදු 8යි. ගණේෂන්ගේ වයස අවුරුදු 12යි. එතකොට මලිත්ගේ වයස අවුරුදු 8යි, ගණේෂන්ගේ වයස අවුරුදු 12යි. අවුරුදු වලින් තමයි මනින්නේ. ඒකක සමානයි. අනුපාතයක් ලියන්න පුළුවන්. හරි ලකුණ එනවා. ඍජුකෝණාශ්‍රාකාර මල් පාතියක දිග මීටර් 3යි. පළල මීටර් 1.5යි. දෙකේ මේක සමානයිනේ. අනුපාතයක් ලියන්න පුළුවන්. හරි ලකුණ එනවා. තේ කෝප්පයක් සෑදීමට සීනි හැඳි දෙකක් අවශ්‍ය වේ. තේ කෝප්ප 1යි. තේ මලින්නේ කෝප්පෙන්. සීනි මලින්නේ හැන්දෙන්. තේ මලින්නේ කෝප්පෙන්.
සීනි මරින්නේ හැන්දෙන්. එතකොට අපි ඒවට කියන්නේ අනුපාතික කියලා. තුන්වෙනි එක අනුපාතික. එකකට එක ලකුණ ගානේ ලකුණු 3යි. right? වදුල්ලේ සෙනුලි ඉන්නවද? කාලයකින් දැක්කේ නෑ. බුද්ධ පාන්දර සීතලේ රෙදිත් දන්නේ නැහැ සෙනුලි. සමහර මට බැන බැන නිදා ගන්න සමහර. ඔය එක උදේ පාන්දර පාන්ති දාලා අපිට මේ නිවාඩු දවස් වල නිදා ගන්න නැහැ. එහෙම හිතන්න එපා හොඳේ. right? රොමිලක්කන් 3. ලනු කැබලි දෙකක දිග පිළිවෙලින් මීටර් 1යි අනිත් එක සෙන්ටිමීටර් 250යි. දිග අතර අනුපාතය සරල ආකාරයෙන් ලියන්න. මීටර් 1යි අනිත් එක සෙන්ටිමීටර් 250යි. මීටර් සෙන්ටිමීටර් ඒකක අසමානයි. පරිවර්තනය කරන්න පුළුවන්. මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. 1 මීටරයක් සෙන්ටිමීටර් 100යි. මේක ඇවිල්ලා තුන්වෙනි කොටස. එතකොට සෙන්ටිමීටර් 100ට සෙන්ටිමීටර් 250. 100ට 250. මෙම තිබ්බම එක ලකුණක් හම්බ වෙනවා. 100ට 250 සුළු කරනකොට මේකම සුළු කරන්න එපා. ඒක ටීචර් ලකුණු දෙන්න බැරි වෙනවා. කපලා දැම්මම. ඒතර ලව පාරක් ලියන්න පුරුදු වෙන්න. මෙහෙම බිඳුව කපන්න එපා මෙතනම. ඒතර ටීචර් මේකට දෙන ලකුණ දෙන්න අපහසුයි. තව පාරක් ලියනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 10ට 25යි. 10ත් 5න් බෙදෙනවා 25ත් 5න් බෙදෙනවා. 10 5න් බෙදෙනවා 25ත් 5න් බෙදෙනවා. 10 5න් බෙදුවම 2යි 25 5න් බෙදුවම 5යි. අනුපාතය 2ට 5යි. අනුපාතය 2ට 5යි. රොමිලක්කම් 4. 5ට 2 අනුපාතයට තුල්‍ය අනුපාතයක් වෙන මේක ලකුණු 1යි. 5ට 2 අනුපාතයට තුල්‍ය අනුපාතයක් ලියන්න. 5ට 2 අනුපාතයට අපිට පුළුවන් ඕන දෙකෙන් ගුණ කරලා හදන්න. 5යි 2යි දෙකම එකම කැමති ගානකින් ගුණ කරනවා. 5 2කින් ගුණ කරනවා 2ක් 2කින් ගුණ කරනවා. 5 වරක් 2 10යි 2 වරක් 2 4යි. මේ වගේ අවසාන උත්තරය ලැබෙනවා. සමහර දරුවෙකුට පුළුවන් 3ෙන් ගුණ කරන්න. 5ක් 3ෙන් ගුණ කරනවා 2ක් 3ෙන් ගුණ කරනවා. 5 3ෙන් ගුණ කරාම 15යි 2 3ෙන් ගුණ කරාම 6යි. අම්මල තාත්තලා ළඟ ඉන්නවනේ. අම්මල තාත්තලා බලන්න මේ දරුවෝ එකම ගානකින් ගුණ කළාද කියලා. ගුණ කරපු සංඛ්‍යාව එකම ගානක් නම් එයාලගේ උත්තරේ හරියි. ගුණ කරපු සංඛ්‍යාව එකම ගානක් වෙන්න ඕන මේ විදිහට. 15ට 6 වුණා 5 4ෙන් ගුණ කරනවා 2ත් 4ෙන් ගුණ කරනවා. 5 වරක් 4 20යි 2 වරක් 4 8යි. අනුපාතේ 20ට 8යි. වගේ 5න් ගුණ කරන්න පුළුවන් 6න් ගුණ කරන්න පුළුවන් 10න් ගුණ කරන්න පුළුවන්. ඔබට කැමති ගණනකින් ගුණ කරලා සරල අනුපාතයක් හදාගන්න පුළුවන්. නෑ තවත් තුල්‍ය අනුපාතයක් හදාගන්න පුළුවන්. ලකුණු 1යි නේ. B කොටස. මේක ලකුණු 1යි. කොහොම කැමති එකක් තියෙනවා ලකුණු ඉස්සරහා තියෙනවා. ලකුණු 1යි. ඒ ඉස්සරහා ලකුණු දීලා තියෙනවනේ. දැක්කද ලකුණු දීලා තියෙනවා. ඉස්සරහා ලකුණු දීලා තියෙනවා දැක්කද ඔයගොල්ලෝ? මේකටද? ඔව් මේකට 1යි මේකට 1යි. ඒ එතන සරලව අනුපාතය විතරයි කියන්නේ. ඒක PL අනුපාතය
ඒකට පියවර තියෙනවා. පියවර තියෙන්න ඕන. පියවර තියෙනවා. ඒක තමයි භාගයේ ලකුණු ගන්න ක්‍රමය. පියවර තියෙනවා නම් පැහැදිලිද? පියවර අවශ්‍ය නැත්තේ පළවෙනි ප්‍රශ්න 20ට විතරයි. ඒවට පියවර නැතුව කමක් නැහැ. දෙවෙනි කොටසේ සෑම ප්‍රශ්නයකටම පියවර තියෙනවා නම්. පියවර නැත්තම් ලකුණු අඩු කරනවා. ඒක රාජ නියෝගය. හරිද? රාජ නියෝගය තමයි පියවර නැත්තම් ලකුණු අඩු කරනවා. අසව් මේ රාජ නියෝගයයි. පියවර නැතිනම් වහා ලකුණු අඩු කරන වෙයි. රාජතුමා විසින් නියෝග කර ඇත. අහුනේ අතොස්කන්? රයිට් හරිනේ. හොඳයි. තුතාන වේ අනබෙර කරු විසින් රාජ නියෝගය ප්‍රකාශයටපත් කරා. හරිනේ? රයිට්. කවුද රාජු? ශ්‍රී ප්‍රියන්ත පුෂ්ප කුමාර මහා නරේන්ද්‍රයාණන් විසින්. right හරි බලන්න මහා නරේන්ද්‍රයාණන් right බලන්න now බේකරි නිෂ්පාදකයෙක් සඳහා පිටි පිටිවල විලනේ පිටි කීයද? දැන් කීපයද? කිරි පිටි ගන්න කීය පුතේ? 480 බලන්න. දැන් ඊපෙරේද මම ඉස්කෝලේ යන්න එනවා. ඉස්කෝලේ යනකොට මමයි අපේ ගෙදර පුතාලා දෙන්නයි අපේ පුතාලගේ තව යාළුවෙකුත් කාර් එකේ ආවා. දැන් කිරිපිටි පැකට් ගන්න අර මග තියෙනවා කිරිපිටි පොලිමේ ඉඳලා තමයි ගන්න ඕන. දැන් මම ගිහලා බලන් හිටියා මේ කිරිපිටි පැකට් කොහමද දෙන්නේ කියලා. පොලිමේ හිටියම එක්කෙනාට ග්‍රෑම් 400 එක පැකට් එකයි දෙන්නේ. හරිද? අපේ නෝන කෝ පැකට් දෙකක් ගේන්නේ කියලා. දැන් ඊට පස්සේ ඉස්කෝලේ සර් කෙනෙකුත් මට කිව්වා අනේ ප්‍රියන්ත ඔයා ඒ කිරිපිටි තියලා දැනින්න යන්නේ මටත් පැකට් දෙකක් ගෙනත් දෙන්නේ කියලා. ඉතින් මම ගිහිල්ලා දැන් කොහමද පැකට් 4ක් ගන්නෙ? මට නෙමෙයි අපේ නෝනා ගේන්නේ කිව්වේ. අපේ නෝනා 2යි ඉස්කෝලේ සර්ට 2යි පැකට් 4ක් ගන්න ඕන. දැන් මම පොලිමේ ටිකක් දුර යනවා. යනකොට දැන් මම කල්පනා කරන කට්ටිය එකයි අරන් ඉන්නේ. මම බර යන මහත්තයෙකුට කතා කරලා ඇහුවා මහත්තයා එක්කෙනෙකුට පැකට් කීයක්ද නැහැ. ග්‍රෑම් 400 එක පැකට් එකක දෙන්නේ. අයියෝ දැන් කොහමද? හරිද? එකක් 4ක් කරන්න බෑනේ. ඊට පස්සේ මම ටක් ගාලා ගිහිල්ලා කාර් එකේ ඉන්න අනිත් උතුරත් එක්කන් ආවා. හරිද? කාර් එකේ ඉන්න අනිත් උතුරත් එක්ක රකලා පොලිමේ තියාගත්තා. එහෙම තියලා තමයි පැකට් 4ක් ගත්තේ. වර ඒගොල්ලොට එක එකනට සල්ලි බෙදලා දුන්නා 500 දුන්නා. දැන් මම මතකේම මොකක් කරේ? ඉතුරු සල්ලි ලගත්තා. right ඉන්න ළමෝ බේකරි නිෂ්පාදනයක් සඳහා පිටි කිලෝග්‍රෑම් 15යි සීනි කිලෝග්‍රෑම් 5යි මිශ්‍ර කරනවා. පිටි කිලෝ 15යි සීනි කිලෝ 5යි. බේකරි නිෂ්පාදනයට ගන්නා පිටි හා සීනි අතර අනුපාත මම ඊයේ හදුවා තමයි කරන්ට් එකෙන් වැඩ කරන දරලිපා. කරන්ට් එකෙන් වැඩ කරන දරලිපක් හදුවා. මම පෙන්නන්නේ. කරන්ට් එක චුට්ටයි යන්නේ. චුට්ටයි. චුට්ටි මෝටරයක් හයි කරා. කොලකට දාන්නේ. මම ඔයගොල්ලෝ පෙන්නන්නේ. එකයි නේද? චුට්ටයි. හොඳයි. දරලිප වෙන්නම්.
මෙන්න වැඩේ මෙන්න දැක්කයි දැන් පේනවද පේනවද මේ තමයි මෝටරේ දැක්කයි කූලින් ෆෑන් එක වගේ තමයි ඒ වුණාට මේක කෙලින්ම 230ට ගහන්න පුළුවන් මේ තියෙන තාම ඉවර නැහැ හයි කරලා මේ තියෙන්නේ අපේ නෝනාගේ හට්ටියක් පිල් කරලා මේකේ සිදුරු හදලා තියෙන්නේ සර් අපි හදුවා හදුවයි වැඩේ හොඳයි නේ සර් ඔව් මේ නෑ දැලි නෑ මේ දැලි නෑ දැලිදර වෙන්නේ නෑ රයිට් මේ අනිත් පැත්ත පෙරලා පෙන්නන්නම් පේනවද ඔව් රයිට් මම YouTube එකේ තිබුණේ මම ඔයාලට එක ෂෙයා කරන්න හරි ඒ වීඩියෝ එක ඔයාලට ෂෙයා කරන්න රයිට් මේව නිකන් කරන්න බෑ ඉතින් උනාට සල්ලියට වැඩ හරිද හරිද පොඩ්ඩක් ඉන්න එක තියලා ගන්න ඕගොල්ලෝ අපේ ගෙදර පොල් කටු ගෝණියකුත් අරන් ආවොත් මම මේක පත්තු කරලා පෙන්නනවා. අපේ ගෙදර එනවනේ පොල් කටු ගෝණියකුත් අරගෙන අරන් ආවම පත්තු කරලා පෙන්නනවා. හරි? පොල් කටු දාලා පත්තු කරන්නේ. හරි. මම දවසක් පත්තු කරලා පෙන්නන්නම්. හරි බලන්න. දරුවනේ කිලෝග්‍රෑම් 15යි කිලෝග්‍රෑම් 5යි. B කොටස 1. පිටි සීනි. හොඳට බලන්න ඕනේ විභාගයේ ප්‍රශ්නේ අහන්නේ කොහොමද කියලා. සමහර වෙලාවට සීනි පිටි කියලා අහනවා. හරි? පිටි කිලෝ 15යි. සීනි කිලෝග්‍රෑම් 5යි. සීනි පිටි ආවොතින් පිටි 5යි සීනි 5යි පිටි 15යි. හොඳට බලන්න ඕන ප්‍රශ්නේ අහන්නේ කොහොමද කියලා. දැකපු ගමන් ලියන්නේ නැහැ. ප්‍රශ්නේ මාරු කරලා આવොත් දෙන උත්තරේ වැරදි පාර. සීනි පිටි. මෙතන පිටි සීනි. ප්‍රශ්නේ අහන්නේ පිටි සීනි. එතන මේ විදිහට ෂෝට් නෝට් එක හදා ගන්නවා. දැන් අනුපාතය ලියනවා. ඒකක සමාන නිසා 15ට 5යි. අනුපාතය ලියන්න. රයිට් අනුපාතය ලියුවා. ඔච්චර ඇසළු කරන්න කියලා නෑ. පිටිසීනි අනුපාතය සොයන්න. පිටිසීනි අනුපාතය මෙන්න. 2 මේ මිශ්‍රණයේ කිලෝග්‍රෑම් එකක් මිශ්‍ර කළ විට පිටි ස්කන්ධ මෙම මිශ්‍රණයේ කිලෝග්‍රෑම් එකකට මිශ්‍ර කළ යුතු. කිලෝග්‍රෑම් එකකට මිශ්‍ර කරන්න ඕන පිටි ස්කන්ධය මිශ්‍රණයේ කිලෝග්‍රෑම් එකකට. හරි? දැන් මේක සුළු කරලා බලමු සරල කරලා. මේක සරල කරාම එන්නේ මෙතන කිලෝග්‍රෑම් 15යි කිලෝග්‍රෑම් 5යිනේ. සරල කරන්නම් 5ෙන් බෙදනවා. කොහොමදත් මේ දෙකේ කලවම් කරාම පිටි සීනි තෝරගන්න බැහැනේ කලවම් වෙනවා. කලවම් වුණාම කිලෝ 20ක් තියෙනවා. 20ක් තියෙනවා. ඒක තේරෙන්නේ නැත උස්සා. කලවම් කරාම කිලෝ 20ක් තියෙයි කියලා තේරෙන්නේ නැත උස්සා. කලවම් කරාම කිලෝ 20ක් තියෙනවා. ඒතර මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 20ක් තියෙනවා. මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 20ක් තියෙනවා. අහන්නේ මිශ්‍රණයේ කිලෝග්‍රෑම් එකක මිශ්‍රණයේ කිලෝග්‍රෑම් එකක තියෙන්න ඕන
සීනි ප්‍රමාණයයි පිටි ප්‍රමාණයයි. අපිට අස්පතු කරාම එනවා 15 බෙදෙනවා 5න්. 5ත් බෙදෙනවා 5න්. 15 5න් බෙදුවම 3යි. මෙයා 5න් බෙදුවම 1යි. කිලෝ 3යි කිලෝ 1යි. කිලෝ 3ක් කියන්නේ ග්‍රෑම් 3000යි. කිලෝ 1ක් කියන්නේ ග්‍රෑම් 1000යි. කිලෝ 3ක් කියන්නේ ග්‍රෑම් 3000යි. කිලෝ 1ක් කියන්නේ ග්‍රෑම් 1000යි. එතන මේ දෙක සම්පූර්ණ එකතුව කිලෝ 4000යි. කිලෝග්‍රෑම් 4000යි. ග්‍රෑම් 3000යි ග්‍රෑම් 1000යි සම්පූර්ණ එකතුව ග්‍රෑම් 4000යි. සම්පූර්ණ එකතුව ග්‍රෑම් 4000යි. එතන මේක කිලෝග්‍රෑම් එකක කොච්චර කිලෝග්‍රෑම් එකක් හදා ගන්න ඕන මේ දෙකෙන්. කිලෝග්‍රෑම් එකක් හදා ගන්න නම් මොකද කරන්න ඕන? කිලෝග්‍රෑම් එකක් හදා ගන්න කොච්චර කලවම් කරන්න ඕනද? උත්තර හොයාගත්තේ අතොස්ස? ඔව්. කියන බාන උත්තර ගන්න කෙනෙක්? බලමු නමක් කියලා. කිලෝග්‍රෑම් එකක් නෑ ප්‍රශ්න තේරුම් ගත්තේ නෑ. ඔන්න අහන ප්‍රශ්නේ කිලෝග්‍රෑම් 3යි. very good. එතකොට මේ ගානේ තියෙන්නේ කිලෝග්‍රෑම් 15ක් පිටි. හරිද? කිලෝග්‍රෑම් 15ක් පිටි තියෙන්නේ. කිලෝග්‍රෑම් 5ක් තියෙන සීනි. ප්‍රශ්නේ අහන්නේ සීනි කිලෝග්‍රෑම් එකක් මිශ්‍රණය හදාගන්න. මිශ්‍රණයට සීනි කිලෝග්‍රෑම්යක් දානවා නම් පිටි ග්‍රෑම් කීයක් දාන්නද? මේ තියෙන්නේ මිශ්‍රණයට සීනි කිලෝ එකක් දානවා නම් පිටි කිලෝ කීයක් දාන්නවද? මේ තියෙන්නේ 3යි. කිලෝග්‍රෑම් 3 එක තැනකට තේරුම. දැන් උදාහරණයක්. ඔව්. සීනි හැඳි එකක් දැම්මොත් පිටි හැඳි 3ක් දාන්න. සීනි හැඳි එකක් දැම්මොත් පිටි හැඳි 3ක් දානවා. හරිද? සීනි කෝප්ප එකක් දැම්මොත් හරියට තේරුම් ගන්න. සීනි කෝප්ප එකක් දැම්මොත් පිටි කෝප්ප 3ක් දානවා. සීනි ගෝණි එකක් දැම්මොත් පිටි ගෝණි 3ක් දානවා. right? එහෙමනම් සීනි කිලෝග්‍රෑම් එකක් සමග මිශ්‍ර කරන පිටි ප්‍රමාණය පිටි කිලෝග්‍රෑම් 3යි. සීනි කිලෝග්‍රෑම් එකකට පිටි 3යි කිලෝග්‍රෑම් මිශ්‍ර කළ යුතුය. 3යි කියලා තිබ්බනම් හරි. 3යි කිලෝග්‍රෑම් කියලා ලියලා තිබ්බනම් කොහොමද ලකුණු හම් වෙනවා. එයාවිලා රෝම ඉලක්කම් 2. 15ට 5 15 5න් බෙදනවා 5ත් 5න් බෙදනවා 15 5න් බෙදුවම 3යි 5 5න් බෙදුවම 1යි අනුපාතේ 3ට 1යි 15 5න් බෙදුවම 3යිනේ ඒකේ තේරුම පිටි කිලෝග්‍රෑම් 3යි සීනි කිලෝග්‍රෑම් එකක් තමයි කලවම් කරන්නේ නැත්නම් පිටි හැඳි 1යි සීනි හැඳි 1යි පිටි හැඳි 3යි ඒ විදිහට හිතන්නේ සීනි කිලෝග්‍රෑම් එකකට පිටි කිලෝග්‍රෑම් 3ක් මිශ්‍ර කරන්න ඕන. ඒකට හම් වෙන ඔයගොල්ලන්ට ලකුණු 1ක්. මෙතෙන්ට 2ක් හම් වෙනවා. 15ට 5 අනුපාතයට 2යි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3. මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 60ක කිලෝග්‍රෑම් 60ක ඇති සීනි ස්කන්ධය සොයන්න. දැන් සරල අනුපාතය 3ට 1යි. හරිද? රෝම ඉලක්කම් 3 3ට 1යි.
එතකොට C පිටි සීනි හො ලියාගත්තම ලේසි. 3ට 1යි. 3යි 1යි කීයද? 4යි. 4 20ක් කරන්න මොකක් කරන්න ඕනේ? 5 ගුණ කරන්න. 4 8ක් කරගන්න. 2 ගුණ කරන්න. 4 12ක් කරගන්න. 4 60ක් කරගන්න. 4 වරක් 20 80යි. 15 ගුණ කරන්න. 15 30 45 60. 15 60ක් කරගන්න කීයෙන් ගුණ කරන්න ඕනද? 4ෙන් ගුණ කරන්න. 4 60ක් කරගන්න 15ෙන් ගුණ කරන්න. දැන් මේ දෙන්නගේ මිශ්‍රණය ගත්තාම 4යි. අපට ඕන 60ක් කරගන්න. 4 60ක් කරගන්න මෙයා 15ෙන් මෙයාත් 15ෙන් ගුණ කරනවා. 3 ගුණ කරනවා 15ෙන් එකක් ගුණ කරනවා 15. මේ හරිය පේනවද? තුනේව 15ක් 45යි. එකේව 15ක් 15යි. එතන 45ට 15යි. 45යි 15යි 60යිනේ. 45යි 15යි 5යි 5යි 10යි. 45යි 15යි 60යි. එතන කිලෝග්‍රෑම් 60ක් එනවා. එතන කිලෝග්‍රෑම් 60ක් හදන්න නම් පිටි කිලෝග්‍රෑම් 45කුයි සීනි කිලෝග්‍රෑම් 15කුයි කලවම් කරන්න ඕන. පිටි කිලෝග්‍රෑම් 45යි සීනි වහන්නේ මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 60ක් හදා ගන්න නම් කලවම් කරන්න ඕන සීනි ස්කන්ධය. සීනි කිලෝග්‍රෑම් 15යි. සීනි කිලෝග්‍රෑම් 15යි. මේ තමයි හතර පියවර පිටි සීනි 3ට 1යි. 40 මේක 60ක් කරගන්න 3 1යි 4යි. 4 15ෙන් ගුණ කරනවා. ඒක නිසා 3ත් 15ෙන් ගුණ කරනවා එකත් 15ෙන් ගුණ කරනවා. ඕගොල්ලන්ට ඕන නම් මෙතනින් හදන්න පුළුවන්. 15ට පහරගෙන. බලන්න එහෙම හදපු ළමයිත් ඇති. සමහර ළමයි පිටි සීනි කියලා ලියලා 15ට 5 ලියනවා. හරිද? 15යි 5 එකතු කරනවා. 15යි 5 එකතු කරාම කීයද පුතේ? 20යි. 20යි. දැන් මිශ්‍රණය 20යි. මිශ්‍රණය 60ක් කරගන්න නම් ඒක 3ෙන් ගුණ කරනවා. ඒක 3ෙන් ගුණ කරනවා. එහෙම කරපු ළමයි ඉන්නවා. 15 3ෙන් ගුණ කරනවා. 5 3ෙන් ගුණ කරනවා. 15ව 3ක් 45යි. 5ව 3ක් 15යි. ඒ තර උත්තරේ වෙනවා. බලන්න 45ට 15යි. එහෙම හදපු දරුවොත් හරියි. එතකොට පිටි කිලෝග්‍රෑම් 45යි සීනි කිලෝග්‍රෑම් 15යි කලවම් කරන්න. අහන්නේ ප්‍රශ්නේ මේ මිශ්‍රණය කිලෝ 60ක් කරගන්න කොච්චර සීනි ගන්න ඕනද? සීනි කිලෝග්‍රෑම් 15ක් ගන්න ඕන. සීනි කිලෝග්‍රෑම් 15ක් ගන්න ඕන. ඒකට හම් වෙනවා ලකුණු 3ක්. සීනි කිලෝග්‍රෑම් 15 කියලා ලියාගත්තම ලකුණු 3ක් හම් වෙනවා. C ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන නිමේෂ්ගේ මාසික වැටුප ඇමරිකන් ඩොලර් 800කි. එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ගණනය කරන්න. ඇමරිකානු ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් 165යි. හරිද? මේ ඇවිල්ලා බොහොම පරණ පේපර් එකක් නේ. 2018 දැන් ඇමරිකන් ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් 240ක් විතර වෙනවා. right? ඇමරිකානු ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් 165යි. ඩොලර් 800ක වටිනකම හම්බෙන්නේ. ඩොලර් 800ක්. 800 ගුණ කරන 165යි. 800 165 ගුණ කරනවා. හරිද? 165 8ෙන් ගුණ කරනවා. පුතේ කවුරු හරි මයික් එක ඔන් කළා.
හොඳට බලන්න පුතාලේ කවුද මයික් ඔන් කරලා තියෙන්නේ කියලා. 8 වරක් 5 40 බිංදුව 4ක් ඉතිරි. 8 වරක් 6 48 4යි 52යි. 8 වරක් 1 8යි. 8යි 4යි 12යි. 8 වරක් 5 40යි. බිංදුව 4ක් ඉතිරි. 8 වරක් 6 48යි 4යි 52යි. 5ක් ඉතිරි. 8 වරක් 1 8යි 5යි 13යි නේ. 1320යි අතන 800ට බිංදු දෙකක් එනවනේ 1,32,000යි රුපියල් 1,32,000යි බිංදු තුනක් එනවා 1,32,000යි හරියට උස ලකුණු 5ක් හම් වෙනවා එකට ලකුණු 5යි 1,32,000ට ලකුණු 5යි very sorry තුනයි එකතුව 5 ලකුණු 16ක් එන්න ඕනේ බලන්න කීයක් තියෙද කියලා කවුමක් ඇදලා දාන්න කොටුවක් ඇදලා දාන්න 14යි එන්නම ලියන්නකෝ 14යි දැන් තමන්ට ලැබුණ ගාන ලියන්න ලියුවා පොඩි ජොලියක් එනවා සතුටක් හරි තමන්ට ලකුණු කීයක් ලැබුණාද කියලා ලියන්න right 15යි Oh, superior. Best superior. කවුද කියලා මගේ පළවෙනි ප්‍රශ්නේ ඒකටසේ පොඩ්ඩක් මගේ පළවෙනි ප්‍රශ්නේ ඒකටසේ කියන්න පුතේ. උත්තර ටික කියන්න පුළුවන්ද? නේ කොහෙද ඉන්නේ කියලා? 16යි. මොකද උනේ වාට? දැන් දාපේ. දැන් ආවේ මේ කවුද මට ඔක WhatsApp එකක් දාන්නේ උත්තර ටික ලියලා රිබන් එකේ දාන්න WhatsApp එක මම ඔයාලට ඒක WhatsApp forward කරන්නම් හොඳේ sir thank you ඒක හොඳයි නේ ඔව් sir නැත වෙලා අපරාධනේ පුතේ right ප්‍රශ්න කියන්න excuse me හරි කියන්න සර් සමාධිය කියන්නේ අපේ නම්බරේට ගන්න ඕනේ. මොකක්ද මේ අලුතෙන් දාවේ? නෑ කලින් මට මෙහෙම කරන්න. මට අද 12 වෙනකම් පන්ති. මට එකට විතර කෝල් එකක් ගන්න. හොඳයි. ඔකේ. සර් අමතර මේ ගෲප් එක හදනවද? අතවසරට මේකම චේන්ජ් කරනවා. ගෲප් එක ඒකේදී මේ ලින්ක් එකේ පාස්කෝඩ් එක 2021 එක 2022 කරනවා. තාම නැහැ. ජනවාරි වලදී ඒක කරනවා. හොඳයි. ඔව්. ඒකේ තමයි මොකද? DS ID එකම වෙනස් වෙන්නේ නැහැ. ID ඔව් ඩිසෙම්බර් සර් කාඩ් එක ගත්තා. ඒක පිටිපස්සේ කෝපන් කෝඩ් එකක් හරනේ. සත් එකෙන්ද ගත්තේ සමාධියකින්ද? හත් එකෙන්. ඔය එතකොට අර 0.71යි 44 76 199ට ඔගේ ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න ඕන. ඉතින් කියන්නකෝ සර් නම්බර එක. අනේ මේ කී දවසක් කියලා තියෙනවා. 0.71යි ගරු 0.71යි 44යි 76යි 199. Excuse me sir. ඔව්. මට පේපර් තුනක් හම්බුනේ නැහැ. මොකද? මට පේපර් තුනක් හම්බුනේ නැහැ. සමාධියකේ සත්‍යකේද? සත්‍යකේ. එහෙනම් ඇවිල්ලා එකක් ඉල්ලන්න. කොහෙද කියවල්? කොහොමද? හැමදාම ප්‍රශ්නයක්. හරි? ඇවිල්ලා ඉල්ලන්න. ඔව්. මොකද?
paper වෙట్ලනේ. අර දාන්න. කොහොමද? හරි. තප්පරයක් දෙන්න මට අපේ නෝන කතා කරනවා. තප්පරයක් දෙන්න. right දැන් වැඩ කරමු. ප්‍රශ්න අංක 2. දැන් ඕගොල්ලොන්ට තියෙන වෙන ප්‍රශ්න පන්ති ඇරුණම විනාඩි 10ක් විතර මන් දෙනෝනේ. ඒ වෙලාවට එකතු කරගෙන ඉඳලා අහන්න නැත්නම් උගන්නන්න වෙන්නේ නැහනේ. ඒ ටික ඔක්කොම කොළ කෑල්ලක ලියන් ඉඳලා පන්ති ඇරුණාට පස්සේ විනාඩි 10ක් දෙන්නම්. ඒ විනාඩි 10දී ඔයගොල්ලෝ මට ඔය ළඟ තියෙන අනිත් ප්‍රශ්න කියන්න. මේ උගන්නන වෙලාවේදී ප්‍රශ්න අහන්න එපා. මේ ගණන් වලට අදාළ නැති ඒවා. මේ කියන අද වැඩ කරන වැඩේට අදාළ නැති දේවල් මේ වෙලාවේ අහන්න එපා. මම ඔයගොල්ලන්ට විනාඩි 10ක් දෙනෝනේ පන්ති ඇරුණාම මාත් එක්ක ප්‍රශ්න తీරේම කතා කරන්න කියලා. දෙනවද නැද්ද? දෙනවා. මේ වෙලාවට මම ඒව අහන්න. කොළ කෑල්ලක අහන්න ඕනව ටික ලියාගෙන තියාගන්න. නැත්නම් අමතක වෙනෝනේ. ප්‍රශ්න අංක 2. පාතිමා සතුව තිබූ රුපියල් 100කින් ඒ ප්‍රමාණයක් නිමාලිට දුන්නාය. පාතිමා ගාව තියෙන මුදල. ඒකෙන් ටිකක් නිමාලිට දෙනවා. දුන්නම පාතිමා ගාව තියෙන මුදල වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. හොඳයි. right. පාතිමා ළඟ ඉතිරිව ඇති මුදල බීජීය ප්‍රකාශනයකින් ලියන්න. පාතිමා ගාව ඉතිරිව තියෙන මුදල බීජීය ප්‍රකාශනයකින් ලියන්න ඕන. ඒ රුපියල් 100ක් තමා තියෙන්නේ දෙන්නේ කියලා මුදලක්. පාතිමා ගාව තියෙන මුදල 100 අඩු කිරීම A. ළමයෙක් ලියුවොත් A අඩු කිරීම 100 කියලා එක වැරදි. මේ උත්තරේ ලකුණු හම්බෙන්නේ නැහැ. මේ උත්තරේ ලකුණු දෙකක් හම්බෙනවා. ඊගාවට රොමිලක්කම් 2. නිමාලිට දුන් මුදල රුපියල් 45ක් නම් ඉතිරිව ඇති මුදල ඉහත ගොඩනැගූ වීජීය ප්‍රකාශනය තුළින් සොයන්න. මේ තමයි ඉතිරිව තියෙන මුදල. ඒ වල වටිනාකම 45යි. දෙවනි පේලියේ එන්න ඕන 100 අඩු කිරීම 45. 145ක් අඩු කරාම 55යි. රුපියල් 55යි. 100 අඩු කිරීම 45 කියලා ලියුවම ලකුණු 1යි. 55 කියලා ලියුවම ලකුණු 1යි. මේ පේලිය නැත්නම් එක ලකුණයි හම්බෙන්නේ. 100 අඩු කිරීම 45 කියලා ලියලා නැත්නම් එක ලකුණයි හම්බෙන්නේ. රොමිලක්කම් 2. පාතිමා සතුව තිබූ රුපියල් 100න් පාතිමාට ඉතිරි වූ මුදල් රුපියල් 75ක් වීමට නිමාලිට දිය යුතු මුදල කීයද? 100ක් තිබුණේ 75ක් වෙන්න නම් දෙන්න ඕන ගාන හොයන්න 100න් 75ක් අඩු කරනවා. 100න් 75ක් අඩු කරාම රුපියල් 25යි. දෙන්න ඕන රුපියල් 25යි. රුපියල් 25 හොයාගත්තොත් ලකුණු 2යි. මේ පේලිය නැතත් 25 තිබ්බොත් ලකුණු 2ම හම්බ වෙනවා. ප්‍රශ්න අංක B. 3 ඉලක්කම් 4ක් ගුණ කරලා තියෙනවා. ප්‍රශ්න අංක B 3 ඉලක්කම් 4ක් ගුණ කරලා තියෙනවා. 3 ඉලක්කම් 4ක් ගුණ කරාම ලැබෙන උත්තරය දර්ශකාකාරයෙන් ලියන්න ඕන. 3 4 වන බලය. 3 4 වන බලය. 2 ඉලක්කම් 3 කවුද මයික් ඔන් කරලා ආයි කතා කරනවා. හොඳට බලන්න කවුද මයික් ඔන් කරලා තියෙන්නේ කියලා. තමන් පොඩ්ඩක් බලන්න තමන්ගේ මයික් එක දිහා. 2 3 වන බලය ගුණ කිරීම 3 දෙවන බලය. 2 3 වන බලය ගුණ කිරීම 3 දෙවන බලය. 2 3 පාරක් ගුණ කරනවා. 3 දෙපාරක් ගුණ කරනවා.
දෙක තුන් පාරක් ගුණ කරාම දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 3 දෙපාරක් ගුණ කරාම තුන් වරක් 3 9යි 8 වරක් 9 72යි අන්තිම උත්තරය 72යි 72 කියලා ගත්තම ලකුණු 3ක් හම්බ වෙනවා 72යි කියලා ගත්තම ලකුණු 3ක් හම්බ වෙනවා දැන් සමහර පාඩම් Tamanට මතක නැත්නම් පොඩක් වැඩිපුරේ පාඩම් බලන්න ඕන. තනියම පාඩම බලන්න ඕන. තනියෙන් ගණන් හදන්න ඕන. කුඩා ලකුණ හෝ විශාල ලකුණ හෝ සමාන ලකුණ. ගැළපෙන සංකේතයේ ස්ථැට ලියන්න ඕන. 4 දෙවෙනි බලය 3 දෙවෙනි බලය. 4 දෙවෙනි බලය 3 දෙවෙනි බලය. ප්‍රමිලක්කම් 3. 4 දෙවෙනි බලය හොයන 4 වරක් 4. 3 දෙවෙනි බලය හොයන 3 වරක් 3. 4 වරක් 4 16යි. 3 වරක් 3 9යි. වඩා විශාල 16. විශාල පැත්තට කට හැරෙන්න ඕන මේ කට. එහෙනම් ගැලපෙන්නේ 4 දෙවෙනි බලය විශාලයි 3 දෙවෙනි බලය කුඩායි. ලකුණු එකක් හම්බ වෙනවා. ඒකේ තමයි ලකුණු 11ක් ඔක්කොම දුන්නා. 11න් කීයක්ද කියලා ලියන්න. ඔක්කොම ලකුණු 11ක් හම්බුණා. ඒ ලකුණු 11න් කීයක් ඔයගොල්ලන්ට තියෙනවද කියලා ලියන්න. ඔක්කොම ලකුණු 11න් ඔයගොල්ලෝ ලකුණු කීයක් තියෙනවද කියලා ලියන්න. දැන් මේ පේපර්ස් හදන ඒවා මේ පේපර්ස් හදන ඒවා අරන් තියාගන්නවා. 11යි 10යි තමයි මට පෙන්නනවා. මේමයි ඔව් දැන් මේ පේපර්ස් හදන ඒවා විසි කරන්නේ නැහැ. දැන් ගණන් තියෙනවා නම් හෙට අද මේව බලන්න ඕන. විභාගෙට දවසකට දෙකකට කලින් මේ රිවිෂන් පාඩම් බලන්න ඕන. එක එක පාඩම් අරගෙන බලන කොහොමද මේ හැදුවේ කියලා බැලුවත් මතක් වෙනවා. විභාගෙට කලින් මේ බැලුවහම මතක් වෙනවා. ඒක තමයි මේ රිවිෂන් කරන්නේ. මේව නැති කරන්නේ විසි කරන්නේ මේ රිවිෂන් කරාම ඒවා ෆයිල් එකකට දාලා ක්ලියර් ෆයිල් එකකට දාලා අරන් තියන්න. ඊට සැරේ බලන්න. තුන්වෙනි ගානට යමු. ප්‍රශ්නාංක 3. රෝහලක එක දිනක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 60 දෙනෙකුගේ රෝග පිළිබඳ තොරතුරු ඇතුළත් වගුවක් පහත දැක්වේ. ඒ ස්ථම් පුරවන්න ඕන. උණ, අක්ෂි ආබාධ, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝගය. ප්‍රගණන ලකුණු රෝගීන් සංඛ්‍යාව. උණ, අක්ෂි රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු. ඔබතේ ඒක පස්සේ බලමු. කොහොමද පුතේ? මම එතෙන්දී බලන්න සාකච්ඡා කරමු. රෝගය මේ හරිය පේනවද? නෑ දැන් පේනවද? රෝගය උණ අක්ෂි දියවැඩියාව අධිරුධිර පීඩනය වකුගඩු ප්‍රගණන ලකුණු
පුතේ මේ පස්සේ ප්‍රශ්න අහන්න දැන් මේ වෙලාවේ වැඩේනේ. මේ වැඩේ වුණා ප්‍රශ්න අහන්න. ඔකට පේනවනේ මම දැන් වැඩක් කරන්න බෑ කියලා. ඔය දැන් ප්‍රශ්නේ අහන්න. ඔව්. එතනින් උත්තරේ හොයාගන්න පුළුවන් නේ. හොරයි හරි. ඔව් ඒක හොයාගන්න පුළුවන්. සංඛ්‍යාව රෝගීන් ගණන. right දැන් බලමු. මෙතන හිස් තැනක් තියෙනවා. ප්‍රතිකාර ගන්න ඇවිල්ලා තියෙන 60යි. ප්‍රතිකාර ගන්න 60ක් ඇවිල්ලා තියෙනවා. right බලන්න. 5යි 10යි 3යි 13යි. 5යි 10යි 15යි 4යි 19යි. දැන් 16යි. 1 2 3 4 5. 1 2 3 4 5. අම්මලා තාත්තලා බලන්න ඕන මේ වගේ හරකට කපලා තියෙනවද කියලා පස්සේ මේක. 1 2 3 4 5. දැන් 16යි. 5යි 10යි 15යි 16යි. 9යිනේ. 9ත් හරියි. දැන් මේ ටික එකතු කරාම වෙන්න ඕන 60. 60ක් එන්න ඕන. right බලන්න 60ක් එනවද කියලා. 10 මෙතන 3යි 6යි. 3යි 9යි 12යි. 12යි 6යි 18යි. 18යි 9යි 27න් 7. දෙකක් ඉතිරි. 2යි 1යි 3යි. 3යි 1යි 4යි. 4යි 1යි 5යි. මේ ටික එකතුව 57යි. උදාපාර බලන්න. 3යි 9යි 12යි. 12යි 6යි 18යි. 18යි 9යි 27යි. දෙකක් ඉතිරි. 2යි 1යි 3යි. 3යි 1යි 4යි. 4යි 1යි 5යි. හැබැයි මේ ඔක්කොම එකතුව 60ක් එන්න ඕන. තියෙන්නේ 57යි. වෙනස 3යිනේ. වෙනස 3යි. ඒ තුන් දෙනා එන්න ඕන මෙන්න මෙතෙන්ට. තේරෙනවද ඔස්ස? මෙතන ඉරි 3ක් එන්න ඕන. ඉරි 3යි. right? දැන් ලකුණු බලා ගන්නකො. ලකුණු 5ක් හම් වෙනවා. හිස්තැන් තියෙනවනේ මේකේ. හිස්තැන් 4ක් තියෙනනේ. 1යි 2යි 3යි 4ක් තියෙනවා. හිස්තැන් 4ක් තියෙනවා. ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. බලන්න 19ට 1යි. ඊට පස්සේ මේ ප්‍රකරණ ලකුණු ටික ලිව්වහම 1යි. ඊට පස්සේ මේ ඉරි කෑලි 3 ඇන්දාම 1යි. මෙතන 3 ඉලක්කම හොයාගත්තම ලකුණු 2යි. 3 ඉලක්කම හොයාගත්තම ලකුණු 2යි. 19 කැලුවම 1 ලකුණයි. හොඳට ඒවා ලකුණු එතන ලියන්න ඕගොල්ලෝ. 19 ගාට හරියක් දාලා 1යි. එහෙමයි ලකුණු ලියන්නේ. මෙතන 19ට මේ ටික තියෙනවා 16ට. 5 ගොඩවල් 3යි 1යි කියලා ලියපුවා. එතන හරියක් දැම්මා 1 කියලා රවුමක් හරි. ඊට පස්සේ මෙතන 3 ඉලක්කම ඉරි 3ක් යන්දාම හරියක් දැම්ම ලකුණක් දාන්න. ඊගාට 3 ඉලක්කම හරිනම් එතනට හරියක් දැම්ම ලකුණු 2ක් දැම්මා. ඔය ටික එකතු ලකුණු 5යි. ඊට පස්සේ වැඩිම රෝගීන් සංඛ්‍යාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණියේ කුමන රෝගය සඳහාද? වැඩිපුර රෝගය 19ක් නැවිලා තියෙන්නේ. අක්ෂි රෝග වලට තමයි වැඩිපුර නැවිලා තියෙන්නේ. අක්ෂි රෝග වලට වැඩිම රෝගීන් ගානක් පැමිණියේ මොනවටද? අක්ෂි රෝග වලට. අක්ෂි රෝග සඳහා කියලා ලිව්වම ලකුණු 2ක් හම් වෙනවා. අක්ෂි රෝග සඳහා කියලා ලකුණු 2යි. B කොටස. ඒ අදහස එන්න ලියන්න. ඒ අදහස එන්න ලියන්න. දැන් ඔයගොල්ලොන්ට තේරෙනවනේ ඔයගොල්ලෝ ලියපු උත්තරය හරිද කියලා තමන්ගේ හෘද සාක්ෂියට අනුව කොහොමද තේරෙන්නේ අතොස්ස? හරිද? අනේ හෘද සාක්ෂියට අනුව තමන් උත්තරේ ලියන්න. රහසින්වත් පවක් කරන්න එපා.
ජීවිතේ කවදාවත් බොරුවක් කියන්න එපා. කිසිම දවසක පාපකාරී වැඩක් කරන්න එපා. වංචාවක් කරන්න එපා. රහසින්වත් බොරුවක් කියන්නේ නැහැ. එනිසා කිසිම බොරුවක් නොකිය තමන් මේ වැඩේ අවංකව කරන්න. එතකොට මේ ලකුණු තමන්ට සාධාරණව ලැබෙනවා. මොනවයි ප්‍රශ්න දිනම් කාට අදාළ වහන්න. ඉහත වගුවේ තොරතුරු චිත්‍ර ප්‍රස්ථාරය මගින් පහත පරිදි නිරූපණය කර ඇත. හරිද? නිරූපණය කරේ තොරතුරු අනුව එක මනුස්ස පැටියෙක්ගේ නිරූපණය කර ඇති සංඛ්‍යාව කීයද? එක මනුස්ස පැටියෙක්ගේ නිරූපණය කර ඇති සංඛ්‍යාව කීයද? පළවෙනි පේළියේ තියෙනවා පළවෙනි පේළියේ මනුස්ස පැටව ඉන්නෝ 1 2 3 4 5යි 6යි 6මාරයි. 13කට 6මාරය කියන එක මනුස්ස පැටියෙක් දෙන්නයි. මනුස්ස පැටියෙක් කියන්නේ 2යි. මනුස්ස පැටියගේ භාගය 1යි. තේරෙනවද උස්තර? මනුස්ස පැටියෙක් කියන්නේ 2යි. මනුස්ස පැට්ටගේ භාගය 1යි. right. ඊට පස්සේ කීයද ලකුණු එකක් හම්බ වෙනවා. 2යි කියලා ලියුවා ලකුණු 1යි. ඒ චිත්‍ර ප්‍රස්ථාරය තියෙන පහත ඒකේ හිස්තැන් පුරවන්න ඕන. right. 13යි 19යි 16යි 9යි 3යි. ඔය ටික මැකුවොත් මට අමතක වෙනවා. උන අක්ෂි දියවැඩිය අදිරුදිර වකුගඩු මෙන්නට ඉරි ඇදලා ඔයගොල්ලෝට මේකම උත්තර ලියන්න තියෙන්නේ. අක්ෂි ආබාධ 19යි. 19 දෙකෙන් බෙදුවම 9යි භාගයයි. 9 එකක් ඉතිරි. එතකොට මනුස්ස පැටව 9ක් අදින්න ඕන. 9යි භාගයක් අදින්නත් ඕන. මනුස්ස පැටව 9යි. අදිරුදිර පීඩනය high pressure 16යි. නෑ 9යි නේ. 9 දෙකට බෙදුවම 4මාරයි. 4මාරයි. 1යි 2යි 3යි 4යි 4මාරයි. ඊගාවට වකුගඩු රෝග. වකුගඩු රෝග 3 දෙනයි. 3 දෙකට බෙදුවම 1මාරයි. එකමාරයි. ලකුණු ලැබෙන විදිය ලකුණු 3යිනේ. මේ පේලියට 1යි. මේ පේලියට 1යි. මේ පේලියට 1යි. හරි 3ක් දැම්ම ලකුණු 3යි. හරි 3යි ලකුණු 3යි. ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4 සම්පූර්ණයෙන් හිස්ව ඇති ජල ටැංකියකට A හා B නැමැති නල දෙකකින් ජලය සපයනු ලැබේ. C නැමැති නලයෙන් ජලය ඉවත් වේ. ඒ නලයෙන් මිනිත්තු 15කදී ජලය මිලිලීටර් 250යි ලීටර් 250යි මිලිලීටර් 750ක් වැඩෙනවා. B නලයෙන් මිනිත්තු 15කදී ජලය
ලීටර් 249 මිලිලීටර් 500ක්ද ටැංකියට එකතු වෙනවා. සීනලයෙන් මිනිත්තු 15කදී ජලය 200 ලීටර් 500 මිලිලීටර් ටැංකියට එකතු වෙනවා. සීනලය වසා A හා B නල දෙක පමණක් මිනිත්තු 15ක් විවෘත කර තිබුවහොත් ටැංකියට එකතු වන ජල ප්‍රමාණය සොයන්න. ඒතර පොඩ්ඩක් කටු වැඩක් ෂෝට් නෝට් එකක් එම හදාගන්න. සමහර ළමයින්ට මේව කියවුවට තේරෙන්නේ නැහැ. කියවලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය ටිකක් අඩුයි. බැරිකම නෙමෙයි. ඒ කෙනාට ඒ ශක්තිය ස්වභාවය. එම ටැංකියක් ඇඳගන්න. එනවා නල තුනකුත් අදිනවා. A නලය, B නලය, C නලය. A නලය මිනිත්තු 15ක් ඇරියම ලීටර් 250යි මිලිලීටර් 750ක් එනවා. B නලය මිනිත්තු 15ක් ඇරියම ලීටර් 249යි මිලිලීටර් 500ක් වැටෙනවා. C නලය මිනිත්තු 15ක් ඇරලා තියුවම ලීටර් 200යි මිලිලීටර් 500ක් වැටෙනවා. දැන් මේ පාස් පේපර්ස් ගණන් හදුවම තමයි මේ වගේ ගණන් අපිට හම්බෙන්නේ. මේ ගණන් පෙළ පොතේත් නැහැනේ. පෙළ පොතේත් නෑ මේ ගණන්. මේ ගණන් හදලා පාස් පේපර්ස් කරන්න ඕන. රිවිෂන් කරාම තමයි ඔයගොල්ලෝ මේවා අහුවෙන්නේ. එතකොට අහනෝ සීනලය වහනවා. සීනලය කරාමයක් දාලා වහනවා. වැව්වම ජලය වැටෙන්නේ A නලයෙන් සහ B නලයෙන් පමණයි. මිනිත්තු 15ක් ඇරලා තිබ්බොත් කොච්චර ජලය වැටෙනවද අහනවා. A නලයෙන් වැටෙන ජල ප්‍රමාණයයි B නලයෙන් වැටෙන ජල ප්‍රමාණය එකතු කරනවා. ලීටර් මිලිලීටර් ලීටර් 250යි මිලිලීටර් 750යි ලීටර් 249යි මිලිලීටර් 500යි එකතු කරනවා. බිංදුවයි 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 5යි බිංදුවයි 5යි 7යි 5යි 12යි එකක් ඉතිරි 1යි 5යි 6යි 6යි 9 එකක් ඉතිරි 1යි බිංදුවයි 1යි 1යි 9යි 10යි ආයෙත් එකක් ඉතිරි 1යි 5යි 6යි 6යි 4යි 10යි ආයෙත් එකක් ඉතිරි 1යි 2යි 3යි 3යි 2යි 5යි ලීටර් 500යි මිලිලීටර් 250යි. මෙතන L තියෙනවා නම් ml තියෙනවා නම් මෙතන නොදැම්මන කමක් නැහැ. ලීටර් 500යි මිලිලීටර් 250යි. ලකුණු හම්බ වෙනවා දෙකක්. හරියක් දැම්ම හරින ලකුණු දෙකයි. ඊට පස්සේ ප්‍රෝමිලක්කම් දෙක මිනිත්තු 5ක කාලයකදී B නලයට වඩා A නලයෙන් මිනිත්තු 15ක කාලයකදී B නලයට වඩා A නලයෙන් ජලය කොපමණ ටැංකියට එකතු වේද? ඒක අඩු කරන්න ඕන. ලීටර් මිලිලීටර් ලීටර් 250යි මිලිලීටර් 750යි ලීටර් 249යි මිලිලීටර් 500යි අඩු කරනවා. වෙච්චර අමාරු නෑ කියවලා තේරුම් ගන්න ඕන. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. පහෙන් බිංදුවක් පහයි. හතෙන් පහක් දෙකයි. බිංදුවෙන් 9ක් බෑ එකක් ගත්ත 10යි. 10න් 9ක් එකයි. 4න් 4ක් බිංදුවයි. 2න් 2ක් බිංදුවයි. එච්චරයි. ලීටර් 1යි මිලිලීටර් 250ක් තමයි වෙනස. ලීටර් 1යි මිලිලීටර් 250යි එක ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. ප්‍රෝමිලක්කම් 3 අපේ ගෙදර කතා කරන ශබ්ද ඔයගොල්ලන්ට ඇහෙනවද? ප්‍රෝමිලක්කම් 3 A B හා C නල තුනම මිනිත්තු 15ක් කාලයක් විවෘතව තිබුණොත් A නලයයි B නලයයි C නලයයි නල තුනම මිනිත්තු 15ක් විවෘතව තිබුණොත් ටැංකියට එකතු වෙන ජල ප්‍රමාණය සොයන්න. ඒ කියන්නේ මේ තුනම එකතු කරනවා.
සීනාලයෙන් අඩු කරනවා. මොකද හරි. very good. ඔව් මම දැක්කේ A නලයයි B නලයයි C නලයයි තුනම විවෘත කරලා වතුර පුරවනවා කියලා. C නලයෙන් ඉවත් කරනවා. ඒක දැන් තමයි දැක්කේ. හරි. C නලයෙන් ජලය එකතු කරන්නේ මොන කොටද? අඩු කොට ඉවත් කරනවා. නල තුනම විවෘතව තිබ්බොත් A නලයෙන් B නලයෙන් එකතු වෙනවා. C නලයෙන් මොන වෙනවද? ඉවත් වෙනවා. A නලයෙන් සහ B නලයෙන් එකතු වෙන ප්‍රමාණය මෙතන ආවනේ. ලීටර 500යි මිලිලීටර් 250ක් නේ. මෙතන එකතු කරාම එනවා ලීටර් 500යි මිලිලීටර් 250. එහෙනම් ලීටර් 500යි මිලිලීටර් 250න් ලීටර් 200යි මිලිලීටර් 500ක් මොන කරන්න ඕනේ? අඩු කරන්න ඕන. ප්‍රමිලක්කන් තොන ලීටර් මිලිලීටර් නල දෙකෙන්ම පිරෙන ලීටර් 500යි මිලිලීටර් 250. එකෙන් අඩු කරන්න ඕන ලීටර් 200යි මිලිලීටර් 500ක්. ලීටර් 200යි මිලිලීටර් 500ක් අඩු කරනවා. බිඳුවේ බිඳුවක් බිඳුවයි. පහෙන් බිඳුවක් පහයි. දෙකෙන් පහක් බෑ. එකක් අරගන්නවා. අරගත්තාම මෙතන 499යි. 500න් එකක් ගත්තම 499යි. මෙතනට එකක් එනවා 12යි. 12න් පහක් 7යි. දෙකක් ආම 12යි. 12න් පහක් 7යි. 9න් බිඳුවක් 9යි. 9න් බිඳුවක් 9යි. 4න් දෙකක් 2යි. 2යි 9යි 9යි. 299යි ලීටර් 750යි මිලිලීටර්. 299යි ලීටර් 750යි මිලිලීටර්. ඔය උත්තරේ හරිනම් ලකුණු 3ක් හම්බ වෙනවා. ඔය උත්තරේ හරිනම් ලකුණු 3ක් හම්බ වෙනවා. B කොටස x සහ y පතුලේ ප්‍රමාණ සමාන උස පමණක් වෙනස් භාජන දෙකක්. පතුලේ ප්‍රමාණ සමානයි. මෙන්න මේ ප්‍රමාණ සමානයි. උස වෙනස්. මේ උස වැඩි, මේ උස අඩුයි භාජන දෙකක්. කුඩා භාජනයේ ධාරිතාව ලීටර් කීයද? කුඩා භාජනයේ ධාරිතාව ලීටර් කීයද? 1250යි මිලිලීටර්. අහන්නේ ලීටර් වලින්. 1250යි මිලිලීටර්. අහන්නේ ලීටර් 1ද 2ද 3ද? ලීටර් 1.25යි. ලීටර් 1.25. 10න් බෙදන්න ඕන. ඔව් කියලා දෙන්න. 1.4න් එකත් හරි. 1.4න් එකත් හරි. 1250 10න් බෙදනවා. 1250 10න් බෙදනවා. බිඳුවට බිඳුව කැපෙනවා. කැපුණම
1250 නෙමෙයි දැන් 125යි. 125ට 100ව. 125ට 100ව 1යි. ඉතුරු ටික දශම. හරිද? අපි දන්නවා 500 250 750. 500 කියන්නේ භාගය. 250 කියන්නේ කාලය. 850 කියන්නේ 4න් 3. කාල භාග 3 කාල. 250 කාලයි. 500 භාගයයි 850 4න් 3යි. එතකොට 250 නිසා සමහර ළමයෙක් ලියන්න පුළුවන් 1යි ලීටර් 4න් 1යි 4න් 1යි ලීටර් කියලා. 1යි 4න් 1යි ලීටර්. එහෙම ලියපු ළමයිත් හරි. 1යි 4න් 1යි ලීටර් කියලා ලියුවත් හරි. නැත්නම් 1.25යි ලීටර් කිව්වත් හරි. ওই දෙකෙන් ඕනම එකක් හරි. 1.25යි ලීටර් හරි. 1යි 4න් 1යි ලීටර් හරි. ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකයි. ප්‍රශ්නාංක 2. කුඩා වාජනය සම්පූර්ණයෙන්ම පුරවා විශාල වාජනයට පිර වූයේ නම් වාර කීයකදී විශාල වාජනය පිරවිය හැකිදයි නිමානය කරන්න. දැන් මෙයාගෙන් මේක පුරවනවා. මේක දෙකට බෙදමු. මේ ටිකට 1යි මේ ටිකට 1 මේක දෙකට බෙදමු. මේන් එකක් මෙතෙන්ට. තව එකක් මෙතෙන්ට. තව එකක් මෙතෙන්ට. තව එකක් මෙතෙන්ට. මේ පාරකදී පුරවන්න පුළුවන්ද? 4 සැරයකදී. 4 සැරයකදී. 4 සැරයක්. ඔව් උත්තරය 4 කියලා එනවනම් හරියා. ප්‍රමිලක්කම් දෙකට එන්න ඕන 4යි. 4 කියලා ගත්තම ලකුණු දෙකක් හම්බ වෙනවා. නිවැරදි නිමානය ලකුණු 2යි. ඔව් වාර 4ක් කියලුවොත් හරි. 4 කියන අදහස එන්න ඕන. සිව්වරක් කියලුවොත් හරි. ලකුණු 11ක් දුන්නා. 11න් කීයක් කීයද කියලා බලන්න. 11න් ඔයගොල්ලෝ තියෙන ගාන ලියන්න. ඉන්ටර්වල් එකක් ඕනේ. ඕනේ නේ? ඕනේ නේ? හරි. ලකුණු ටික දාන්නකො ඉස්සෙල්ලා මේකේ. right. හොඳයි. ලකුණු තමන්න තියෙන ගාන තමයි විනාඩි 2ක් දෙන්නම්කො ඉන්ටර්වල් එක එකලා ගොඩක් වෙලා වාඩි වෙන්න හොඳ නැති නිසා විනාඩි 2කින් ආයෙ ඉක්මනට එන්න. හරියටම 2කින් මං එනවා. Excuse me, sir. ඔකේ. Sir, හතරවෙනි ගාන P කොටසද භාජනයේ උස සර 1 සෙන්ටිමීටර භාජනයේ උස 3 සෙන්ටිමීටර. එහෙම 3 සෙන්ටිමීටර කියලා. නෑ සර් මේ අඩිමෝල කියලා මම බලලා කියන්න ඉන්ටර්වල් එකේදී බලන්න. ඕගොල්ලෝ ඉන්ටර්වල් එක ගන්න. ඉන්ටර්වල් එක ගන්නකො ඔයගොල්ලෝ රක් ගාලා ගිහිල්ලා එන්න.
හරි. පන්ති පටන් ගමුනේ. පන්තියට එනකොට මම ඔයගොල්ලෝ මයික් ඕෆ් කරලා ඉන්න කොට කරනකම් අවශ්‍ය තැනට විතරක් කතා කරන්න ඈ. රයිට්. අවශ්‍යම දෙයක් විතරක් කියන්න ඈ. බලන්න ගරු පැටව ප්‍රශ්නාංක පොඩ්ඩක් ඉන්න මම අරක උස පැන්න සෙන්ටිමීටරයක් නෑ මිලිමීටර 8යි තියෙන්නේ හොඳට බලන්න සෙන්ටිමීටරයක් නෑ මිලිමීටර 8යි තියෙන්නේ ඔයාලා කතා කරන්න බෑ නේද කතා කරන්න බැරි තරමට හොඳ ඔයගොල්ලන්ට 8 වැඩි කොහොමද ඔයගොල්ලන්ට 8 වැඩි යෝ කට වැඩි කොහොමද කට්ටියනේ මිලිමීටර 8යි තියෙන හොඳට බලන්න මිලිමීටර 8යි 9යි අතර ගානක් තියෙන සෙන්ටිමීටරයක් නැහැ ඔව් සර් මිලිමීටර 8යි ඊට පස්සේ අර ලොකු එක බලුවම මිලිමීටර 32ක් තියෙනවා මිලිමීටර 32ක් තියෙනවා වයසක මට වැඩිය මේ කෙල්ල කොල්ලොන්ට පේන්නේ ඒකෙන් පේන්නේ මට සෑහෙන වයස අඩුයි කියලා මේ ළමයි මහා නාකි ළමයි ටිකක් මට එක අතකට සතුටකුත් දැනෙනවා මොකද ලොකු පිනක් මහලු නිවාසයක උගන්වන්න ලැබිච්ච එක හරිද මම ඒ ගැන එක අතකට තරුණ ගුරුවරයෙක් විදියට ආඩම්බර වෙනවා වද්‍ර යෞවනයේ සිටින ගුරුවරයෙක් විදියට මම ආඩම්බර වෙනවා මේ වගේ මහලු නිවාසයකට උගන්වන්න ලැබිච්ච එක අවුරුදු 49ක තරුණ ගුරුවරයෙක් right හරි අවුරුදු 88ක 99ක ආච්චිල සීයල රච්චක් ඉන්නවා ඒ ගැන මට දැනෙන්නේ පාර හොඳයි right ළමයි ප්‍රශ්නාංක 5 පහත තල රූප අතරින් සරලරේඛීය තල රූප තෝරා තිත්තිර මත මට වඩා පේනවා වැඩි නිසා මේ කන්නාඩි දෙකකුත් එක දාලා බලනවා හරිද මේ අඩු වයසෙම පේනවා අඩුයි දැන් අවුරුදු වලට හරි ළම හරි රයිට් හරිම ලස්සනයි බොරු කියන්නේ හරිම ලස්සනයි හරිම ලස්සනයි ඕක දාගන්න මෙහෙම මොනවම දාලා හරිද කතරේ බොරු කියන්නේ පහත තල රූප අතරේ සරලරේඛීය තල රූප තෝරා තිත්තිර මත දැන් අපේ නෝනට ඉටි ගමන් ඉටි කටුව මරලා නෝන මට අග්ගාලා මේක දාලා ඉටි කටුව නවල දාලා A B C D E F G H H නෑ F දක්වා සරලරේඛීය තල රූප වක්‍ර රේඛා බෑ සරල රේඛා විතරයි එන්න ඕන ඒතර මෙන්න මේව තමයි ගැලපෙන්නේ මෙන්න මෙයා ගැලපෙනවා B පිටුර අදින්න එපා C ත්‍රිකෝණයක් තියෙනෝනේ E ඊගාට මෙන්න මෙයාට කියන්නේ අවතල බහුවර්ෂ කියලා G ඔව් ලකුණු අඩු කරනවා ගැලපෙන්නේ B C E G ලකුණු 4ක් හම්බෙනවා මේවාට අමතරව එකක් හරිය ලියලා තිබ්බොත් එක ලකුණක් අඩු කරනවා 3යි මේවට අමතරව දෙකක් ලියලා තිබ්බොත් ලකුණු දෙකක් අඩු කරනවා මොකද
G අකුර මොන කරදරයක් තමයි. right. හතරම හරිනම් ලකුණු 4යි. එකක් වැරදි නම් 3යි. දෙකක් වැරදි නම් 2යි. එකක් වැරදි නම් 1යි. මේ වැරදි 3ක් නම් 1යි. එකක් වැරදි නම් 3යි. දෙකක් වැරදි නම් 2යි. තුනක් වැරදි නම් 1යි. හතරම වැරදි නම් 0යි. ඊට පස්සේ වැඩිපුර නේද තියෙනවා නම් එකක් මේට අමතරව ලකුණු 3යි. වැඩිපුර දෙකක් ලිව්වොත් ලකුණු 2යි. වැඩිපුර 3ක් ලිව්වොත් ලකුණු 1යි. ප්‍රශ්නාංක 2 ශිෂ්ටයේ කොටු කඩදාසියක් තුල සරල රේඛීය තල රූප ඇසුරෙන් කරන ලද නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. A B C ලෙස තද කළු සරල රේඛීය මායිම් වලින් වට වූ රූපවල නම් දී ඇති අක්ෂර ඉදිරියේ ලියන්න. A B C ඔයගොල්ලෝ පින්තූරේ වගේමයි. වෙනසක් නැහැ. ඒ ත්‍රිපිටකය එන්නත ඒ ත්‍රපීසියම B ඍජුකෝණාශ්‍රය C සමාන්තරාශ්‍රය රොම්බසය වැරදි රොම්බසය කියලා ලියන්න බෑ සමාන්තරාශ්‍රය එකකට එක ලකුණු ගන්න ලකුණු හම්බ වෙනවා A ත්‍රපීසියම ලකුණු 1යි B ඍජුකෝණාශ්‍රය ලකුණු 1යි C සමාන්තරාශ්‍රය ලකුණු 1යි දැන් මේ වචන තමයි මතක තියාගන්න ඕන බලන්න ඕන විභාග ලඟ වුණාම මේ වගේ දෙයක් නැවත බලන්න වටිනවා ප්‍රමිලක්කන් 3 කොටු කඩදාසියේ එක් එක් කොටුවකින් නිරූපිත වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1ක් නම් රූපයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් වලින් සොයන්න. රූපයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් වලින් සොයන්න. බලන්න
වැඩේ ටිකක් සීරියස්. ඇහුන්නේ වෙලා නැහැ මේ කොට් ටික අදින්න. නැත්තම් වෙලා මැද පේපරේ සාකච්ඡා කරන්න එපා. 1 2 3 4 1 2 3 4 5 පර කියලා දෙන්නේ කොහොමද? තේරෙන්නේ නැති කට්ටියට කියලා දෙන්න විදියක් නැහැනේ. 1 2 3 4 5 තා චුට්ටයිනේ අදින්න තියෙන තා චුට්ටයි. 2 3 කොහොම හරි මම ගොඩ දාන්නම් ඔයගොල්ලෝ ඉන්නකෝ. 1 2 3 4 5 6 කමක් නැහැ ඕනේ තියලා ඉන්න. බම්බු මෙච්චර මාරේ ගාති. ආ චුට්ටයිනේ බලන්නකෝ. නෑ අද රිවිෂන්. right. දැන් බලන්න කොච්චර ඉක්මනට වැඩි ඉවරද කියලා. බම්බුව. right. කකුල් නෑනේ. කකුල් නෑ. ආගන්නකෝ කකුල් නෑ. ඔන්න බලන්න. ABC තද කළු සල්රේඛීය මායිම් වලින් වට වූ රූපවල නම් දී ඇති අක්ෂර වලින් ලියන්න. ඒක තද කළු සල්රේඛීය ඒවයි. තද කළු ඒවා විතරයි අහන්නේ. ඔයසහනෝ කොටු කඩදාසියේ එක් කොටුවකින් නිරූපිත වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් එකක් නම් ඉහත රූපයේ වර්ගඵලය ඉහත රූපේ කකුලුත් තෝරන මට වර්ධක අදෝ ඔක්කොම කට්ටිය මට වර්ධක අන්ත මේ ඔක්කොම වල බලන් ඉන්නේ. ඔව් රෙකෝඩින් ඔක්කොම සාකච්ඡා කරලා මම ඔක්කොම කියවන්නේ නැහැ ඉතින්. ටිකක් කියවලා දෙතුරු ටික හිතලා තමයි කරන්නේ. නැත්නම් ඔක්කොම කියවන්න ගියාම වෙලා යන නිසා ඕගොල්ලොන්ට නම් මේක පැය දෙක අරන් ඉමින් හදන්න ඕන. මම මේක සාකච්ඡා කරන්න ඕන. හදන්න ඕන. මට තියෙන වගකීම් වැඩිනේ. right හරි. බලන්න. දැන් ගණන් කරමු 1 2 3යි ඉස්සලා සම්පූර්ණව ගණන් කරමු 1 2 3යි 4යි 5යි 6යි මෙතන දෙකෙන් එකක් එනවා 7යි එතන මේ පැත්තට කොටු 8ක් එනවා 1 2 3යි මේ දෙන්නක 1යි 4යි 1 2 3යි මෙතනත් දෙන්නෙක් එනෝනේ ගෑලි 1 1යි 4යි 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 8යි අත් දෙකේ කොටු 8යි කකුල් දෙකේ 6යි 8යි 6යි 14යි අමතක කරලා ලියාගන්න. අතේ පාර ඒක අමතක කරේ. හරිද? ඊට පස්සේ සර් ඒකත් කරන්නේ කියලා. ඊට පස්සේ බලන්න බඩ ගෙඩියයි පපු ගෙඩියයි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 5 6 30යි. හරිද? 30ක් තියෙනවා. දැන් කකුලුයි බඩ ගෙඩියයි අතුයි ඉවරයි. දැන් ඔලු ගෙඩිය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9යි මේ කෑලි දෙකෙන් දෙකක් ඒවි.
මේ පැත්තේ සෙට් දෙකෙන් දෙකක් එනවා. හරිද? 1 2 3 4 5 6 7 8 9යි. මේ සෙට් එක මේ සෙට් එකට දැම්මම මොන ඔහොම එන්නේ. මේ දෙක එකතු කරාම මේකත් මෙතෙන්ට ෆිරෙවුවොත් 1 2 3ක් එනවා. තේරෙනවද ඔස්සා? මේ ටික ගෙන හැල්ලා දැන් මෙහෙමනේ තියෙන්නේ මේ පැත්ත. ඔන්න ඔහොම තියෙන්නේ. හරිද? මම මේ ටික කපලා මෙතෙන්ට අලවනවා. එළවුවා වෙනවා කොටු 1 2 කීයක්ද? 3ක්. මැද 9යි කෑලි දෙකෙන් 3යි 9යි 3යි 12ක් එනවා. 12යි. දැන් වර්ගඵලය 30යි 40යි 50යි 54යි 56යි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 56යි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 56යි. හරියට උස්සන බලන්න. හරි 56යි. ලකුණු 4යි. හැබැයි මෙන්න මේක නැත්තම් ලකුණු 3යි හම්බෙන්නේ. මේක ලියලා නැත්තම් ලකුණු 3යි. දැන් ලකුණු 11ක් ඔක්කොම හම්බුණා. 11න් කීයක් තියෙද කියලා බලන්න. 11න් කීයක් තියෙද කියලා බලන්න. බලලය. දැන් කවුද ළඟ ඉන්නේ? කවුරු හරි අමාරු ගාතේ ළඟ ඉන්න කෙනෙක් අත පෙන්නන්න බලන්න. දෙන්නම ඉන්නවා මම. අද රස්සාවට යන්නේ නැද්ද? වැඩට යන්නේ නැද්ද දෙන්නම? අද එතකොට අතර කලින් නිකන් නවත්තනවාද හොඳේ? මොකෝ මේ අම්ල තාත්තලා වැඩට යන්න ඕන ෆෝන් එක අරන් යන්න එපා. හරි? කොහොමද ෆෝන් එක ගෙනියන්නේ කාගේද? ෆෝන් දැන් ෆෝන් kakak ඊළඟට යන්න. ඊළඟ. ඕ තව තියෙන දෙකක් නේ. ඊළඟ එක. last one අන්තිම එක. මේකත් කරපු ඩග්ගාලයක් මේ වැඩේට යන්න. හිස්තම් පුරවන්න. ප්‍රශ්නාංක 6. 5න් 2 ගුණ කිරීම 2න් හිස්තැන. right බලන්න. තුල්ල භාගනේ. 5ව 2ක් 10යි. දොර හරය ගුණ කරලා තියෙන 2න්නේ ලවයත් ගුණ කරන්න ඕන 2. 2ව 2ක් 4යි. ලකුණු හම්බ වෙනවා 2ක්. මෙතෙන්ට 1 ලකුණයි. මෙතෙන්ට 1 ලකුණයි. ඊළඟට කුඩා ලකුණ හරි විශාල ලකුණ හරි යොදලා ස්ටෙප් පුරවන්න ඕන. 7න් 5 9න් 5 භාග වර්ග 3ක් තියෙනවා. හරය සමාන භාග, ලවය සමාන භාග, හරයවත් ලවයවත් සමාන නැති භාග. භාග වර්ග 3යි. හරය සමාන භාග, ලවය සමාන භාග, හරයවත් ලවයවත් සමාන නැති භාග. දැන් ලවය සමානයි. ඒ කියන්නේ පාංගෙඩි දෙකක් තියෙනවා. පාංගෙඩි දෙකක් තියෙන එක සයිස්. මේ පාංගෙඩිය 7ට කපනවා. 7ට කපනවා. 7ට කපලා පෙති 5ක් පිගානක තියෙනවා. පෙති 5ක් පිගානක තියෙනවා. මේ පාංගෙඩිය 9ට කපනවා. 9ට කපනවා. හීනි පෙති. පෙති 9ක් තියෙනවා. පෙති 9න් පෙති 5ක්.
1 2 3 4 පෙති 5 1 2 3 4 5 පෙති 5 මෙතන තියෙන්නේ මහත පෙති 5ක් මෙතන තියෙන්නේ හීනි පෙති 5ක් සර් පෙති 4යි තරහ ගන්න එපා හරි මෙතන පෙති මහත පෙති 5ක් මෙතන හීනි පෙති 5ක් මහත පෙති 5 ලොකුයි මහත පෙති 5 ලොකුයි ලකුණයි 7න් 5 14න් 9 7න් 5 14න් 9 මෙතන හරය සමානක් නැහැ ළමය සමානක් නැහැ හරය සමාන කරනවා 7 2කින් ගුණ කරනවා 5ත් 2කින් ගුණ කරනවා 5 වරක් 2 10යි 7 වරක් 2 14යි 14න් 10යි 14න් 5යි 14න් 10යි 14න් 10 ලොකුයි 7න් 5 ලොකුයි 7න් 5 තමයි විශාල ඊට පස්සේ 7න් 5 9න් 5 7න් 5 9න් 5 14න් 9 7න් 5 9න් 5 14න් 9 හරිද එතකොට 7න් 5යි 9න් 5යි ගත්තාම වඩා විශාලම භාගයේ 7න් 5 7න් 5 තමයි 9න් 5ට වඩා විශාලයි එතකොට 7න් 5ට වඩා 14න් 9 කුඩායි එහෙනම් මේ කුඩාම භාගය 14න් 9 මේ භාග තුනෙන් මෙයාට වඩා මෙයා කුඩායි බලන්න 7න් 5ට වඩා 9න් 5 කුඩායි 7න් 5ට වඩා 14න් 9 කුඩායි 7න් 5ට වඩා 9න් 5 කුඩායි 7න් 5ට වඩා 14න් 9 කුඩායි එහෙනම් විශාලම භාගය 7න් 5 මේ භාග තුනෙන් විශාලම භාගය 7න් 5 හරිද දැන් මේ දෙන්නගෙන් බලන්න ඕන කවුද විශාල කියලා 9න් 5ද විශාල 14න් 9ද කියලා ඒක හොයාගන්නනේ මේ විදිහට 9න් 5 14න් 9 පැත්තක ලියන්න අපි මේ දෙකේම 5යි 9යි දෙන්න සමාන කරගමු එහෙම කරගන්න 5 9න් ගුණ කරනවා එයාට තියෙන 9ත් 9න් ගුණ කරනවා මෙතන මෙයාට සමාන කරගන්න මේ දෙන්න එකක් කරගන්න 9 5න් ගුණ කරනවා 14ත් 5න් ගුණ කරනවා පස්වරක් 9 45යි 9 වරක් 9 81යි 9 වරක් 5 45යි 14ව 5ක් 70යි 14ව 5ක් 70යි මේ තියෙන්නේ 81ට කපන පෙති 45 70ට කපන පෙති 45 81ක් කියන්නේ කපන ගාන වැඩි හීනි පෙති 45 මේ තියෙන්නේ මහත පෙති 45 එහෙනම් මේ දෙන්නෙන් වඩා විශාල එක්කෙනා මහත පෙති 45 ඒ කියන්නේ 14න් 9 තමයි විශාල කෙනා මේ දෙන්නෙන් විශාල කෙනා 14න් 9 මෙයාට වඩා මෙයා විශාලයි තුන් දෙනාගෙන්ම විශාල 7න් 5 තුන් දෙනාගෙන්ම විශාල 7න් 5 හරිනේ ප්‍රශ්නේ කියන්නේ අවරෝහණ පිළිවෙලට ලියන්න අඩු එකේ ඉඳලා වැඩි එකට නෑ වැඩි එකේ ඉඳලා අඩු එකට වැඩි එකේ ඉඳලා අඩු එකට වැඩිම එක්කෙනා 7න් 5
ඊට පස්සේ පොඩ්ඩක් අඩු එක්කෙනා 14න් 9. ඊට පස්සේ ගොඩක්ම අඩු එක්කෙනා 9න් 5. 7න් 5 14න් 9 9න් 5. ඔය තමයි වැඩිම කෙනා ඊට පොඩ්ඩක් අඩු කෙනා මේ ගොඩාක්ම අඩු කෙනා. ලකුණු දෙකයි මේ උත්තරේ හරිනම්. හවුනේ. ආපහු කියලා දෙන්නද? ඔන්න බලන්න ආයිත් මං කියලා දෙන බලා ගන්නකො. දැන් 7න් 5 විශාලම කෙනා කියලා තේරුණා අතොස්ස. හරි දැන් මේ දෙන්නගේ විශාල එක්කෙනානේ හොයන්න ඕන. මෙන්න මං හෙව්ව ඇටි බලන්න. 9න් 5 14න් 9. ලවය සමානක් නැහැ. හරය සමානක් නැහැ. මං ඒ නිසා ලවය සමාන කරනවා. මේ දෙන්න මාරු කරලා ගුණ කරනවා. බලන්න. 5 ගුණ කරනවා 9න්. 9 ගුණ කරනවා 5න්. ඒතර ලවයයි හරයයි දෙකම 9න් ගුණ කරා. ලවයයි හරයයි දෙකම 5න් ගුණ කරා. ඒක හරිද වැරදිද? ගණිතානුකූලද නැද්ද? ගණිතානුකූලයි. ඔන්න බලන්න 5 වරක් 9 45යි. 9 වරක් 9 81යි. 9 වරක් 5 45යි. 14 5ක් 70යි. මේ කියන්නේ 81කට කපනෝ පෙති 45යි. 70කට කපනෝ පෙති 45යි. මහත පෙති එන්නේ 80ට 81කට කැපුවොත් 70ට කැපුවොත් 70ට කැපුවොත් මහත පෙති. කපන පෙති ගන්න අඩුයිනේ මහත පෙති. මහත පෙති 45යි. හීනි පෙති 45යි. වැඩි විශාල මහත පෙති 45ද හීනි පෙති 45ද? ඒකහන්ද මේ දෙකෙන් මෙයා තමයි විශාල. මෙයා කියන්නේ 10 මේ කියන්නේ 70න් 9. 70න් 45 තමයි විශාල එක්කෙනා. 70න් 45 ලැබුණේ මේ භාග දෙකේ මෙන්න මෙයාට. එන 14න් 9 තමයි විශාල එක්කෙනා. නේද? 14න් 9 තමයි මේ දෙන්නේ විශාල එක්කෙනා. දැන් මෙයා කුඩා එක්කෙනා. මේ ගොඩක්ම විශාල එක්කෙනා, මේ මැද එක්කෙනා, මේ ගොඩක් පොඩි එක්කෙනා. B කොටස. ලකුණු දෙකයි ආ. B කොටස. නෑ එකක්වත් දෙන්නේ නෑ. එකක්වත් නෑ. ප්‍රශ්නාංක B. වෙලෙන්දේ අබතොගයකින් දෙකෙන් එකක් පළමු දිනේ. 8න් 3ක් දෙවන දිනේ. පළමු හා දෙවන දින දෙකේ විකිණු මුළු ගණන. පළවෙනි දවසේ විකුණපු ටිකයි දෙවෙනි දවසේ විකුණපු ටිකයි එකතු කරනවා. දෙකෙන් එකයි 8න් 3 එකතු කරනවා. 2යි 8යි හරය අසමානයි. අද 2ත් 8 කරගන්න ඕන. 2ත් 8 කරගන්න ඕන. දිගයිරක් ලියා ගන්නවා. දෙකෙන් එක. එකතු කිරීම මෙයාගේ ප්‍රශ්නයක් නෑ. 8න් 3. දැන් 2 8 කරගන්න 2 4 6 8. 4න් ගුණ කරනවා. උඩත් 4න් ගුණ කරනවා. 2 4ක් 8යි 1 4ක් 4යි 8න් 3 8න් 4යි 8න් 3යි 8න් 7යි 8න් 7ට ලකුණු 3යි. දෙවන දිනයේ පළමු දිනයට වඩා කොපමණ අබ තොගයක් දෙවන දිනට වඩා පළමු දින විකිණු අපවන කොපමණ ප්‍රමාණයක් වැඩිද කියලා අහනවා. කියන්නේ දෙකෙන් එකයි 8න් 3 අතර වෙනස අහන්නේ. දෙකෙන් එකෙන් 8න් 3ක් අඩු කරනවා. අර විදියටමයි හදා ගන්න ඕනේ. 8න් 3 දෙකෙන් එක. වෙනස හොයන්න අඩු කරනවා. 4න් ගුණ කරනවා මේ ඔක්කොම පිළි තියෙනවා. හරිද? නිකන් උත්තරේ දෙන්න වැඩක් නැහැ. 2 4ක් 8යි 1 4ක් 4යි. එතන 8න් 3. 8න් 4න් 8න් 3ක් අඩු කරාම 8න් 1යි. 8න් 1යි. ඒක ලකුණු 2යි.
ඔක්කොම ලකුණු කීයක් తీරවද කියලා ලියන්න. දැන් මේමයි මේ පළමු සඳුදා පළමු දවස. මේ අඟහරුවාද දෙවන දවස. මෙදා අපගෙඩි 20ක් තිබුණා. මෙදා අපගෙඩි 18ක් තිබුණා. මෙදා 20යි මෙදා 18යි. හොඳ රාමි සඳුදාද වැඩි මිකුනේ අඟහරුවාද වැඩි මිකුනේ? සඳුදා. ඔව් අහනෝ අඟහරුවාදාට වඩා සඳුදා වැඩිපුර අඹ කීයක් විකුණාද? 2යි. ඔව් කොහමද ආවේ? කොහොමද දෙකක් ආවේ? 18ක් අඩු කරනවා. වඩා වෙනස. වඩා කියලා වුවම අඩු කරනවා. වඩා කියලා වුවම අඩු කරනවා. මෙදාට වඩා මෙදා. මෙදාට වඩා මෙදා. වඩා කියලා අනේ වෙනස. වෙනස හොයන හැමතිස්සෙම අඩු කරනවා. මේ පළමු දින මේ දෙවන දින. පළමු දිනට වඩා දෙවන දින කොච්චර අඩුවෙන් විකුණාද? වෙනස 2යි. ඒ වගේ මේ පළමු දින භාගය දෙවන දින 8.3යි. පළමු දිනට වඩා දෙවන දින කොච්චර අඩුවෙන් විකුණනද? නැත්නම් දෙවන දිනට වඩා පළමු දිනට වඩා දෙවන දින කොච්චර අඩුවෙන් විකුණනද? කොච්චර අඩුවෙන් කොච්චර වැඩියෙන් වඩා කියලා වම අඩු කරනවා. දෙකෙන් එකෙන් 8.3ක් අඩු කරනවා. අඩු කරන්න බෑ හරය අසමානයි. හරය සමාන කරන්න දෙක අටට කීයක් තියෙද කියලා බලන්න. 4ක් තියෙනවා. සමේ 4ෙන් ගුණ කරනවා. මෙයා මොකොත් කරන්නේ 8ෙන් 4යි 8ෙන් 3යි. 8ෙන් 4ෙන් 8ෙන් 3 ගියාම 8ෙන් 1යි. වෙනස 2යි. ඊට ඔයගොල්ලෝ මෙහෙම කරන්න. 1 2 3 4 5 6 කියලා ලියලා මේ හැම එකේම ලකුණු ලියන්න. 16යි 11යි 8යි 3යි 9යි 11යි. කොමාව කියන්නකෝ. දැන් මේකේ ප්‍රශ්න 5යි අපි ගන්නෙ. පළවෙනි එක අනිවාර්යයි. පළවෙනි එක ලකුණු 2යි ආ. බලන්න. පළවෙනි ලකුණු 2යි 11යි 8යි 3යි 9යි 11යි. දැන් මේ එකක් කපන්න ඕන. මොකද්ද කපන්නේ? ඔව්. ඔව් එතකොට මේක කපන්න බෑ. මෙයා අඩු වුණාට කපන්න බෑ. එයා මොන වාරෙයි අනිවාර්යයි. මෙයා අඩු වුණාට එයා කපන්න බෑ. මෙයා කපන්න බැරි මොකද්ද කපන්නේ? 4 වෙනි එක. මෙයා කපල එකතු කරන්න ඕන. right. පේපර්ස් ඔක්කොම හදලා තියන්න ඕන. මේ මාස දීප්තිරු පේපරුත් ඔක්කොම හදන්න ඕන. ලකුණු කීයද කියලා දාලා මට මැසේජ් එකක් දාන්න. දැන් වෙලාවමදි. හරිද? ඔව් මේ මාසෙදී පේපර්ස් ඔක්කොම හදන්න ඕන. අම්මලා තාත්තලා ළඟ ඉන්නවද? සර් අපිට බලන්නේ උන් බලන්නේ නොකටත් එක්කමද? ඔව් එකේ අහගන්නකෝ අඟහරුවාද පන්තියේ ළමයින්ට එක කොටසේ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒගොල්ලෝ ලකුණු දාන්න එපා. ඒගොල්ලොන්ට හෙට ඒ 10 සාකච්ඡා කරනවා. හොඳද? ඒගොල්ලොත් එක්ක හෙට මම හිත සාකච්ඡා කරන්නම්. ඒගොල්ලෝ ලකුණු දාන්න එපා අනිත් කට්ටිය ඉවර කරගන්න. රයිට්? එහෙනම් අපි ආයේ අඟහරුවාද පන්තියේ හෙට හම්බ වෙනවා. එහෙනම් ආයේ ළමන සතිය හම්බෙමු. ඔයාලා හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් දවසක් මතක තියාගන්න. අර පේපර්ස් පොතක් ගත්තා. ඒකත් හදන්න ඕන. කුමාරවඩු සර්ගේ පේපර්ස් පොතත් හදලා ඉවර කරන්න ඕන. ටික ටික හදන්න ඕන. හොඳේ? ආයෙත් අර පැටව Thank you.